ආයිබෝවන් වෙල්බීන් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන ඔබ සියලු දෙනාටත් මේ රටේ ජනතාවටත් අපි වෙල්බීන් ශ්‍රී ලංකා කියන YouTube channel එක හරහා අපි කරන්න උත්සාහ කරන්නේ මෙතෙක් මේ රටේ ජනතාවත් රටත් අගතියෙන් අගතියට පත් වුණු මුලාවෙන් මුලාවට පත් වුණු දේශපාලඥයන් විසින් රට ජනතාව රවට්ටපු මුලාවෙන් මේ රට මුදවා ගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම උදෙසා තමයි අපි මේ YouTube channel එක පටන් ගත්තේ. අපි දන්නවා මේ සමාජය අවුරුදු 74ක කාලයක් තිස්සේ අගතියෙන් අගතියට පත් වෙලා තියෙන්නේ අපේ රටේ පාලකයන්ගේ තිබිච්ච වැරදි දේශපාලන ආදර්ශයන්, වැරදි ආර්ථික ප්‍රතිපත්තීන්, වැරදි දේශපාලන පාලනයන් සහ වංචාව දූෂණය මේ වගේ කරුණු කාරණා රාශියක ප්‍රතිඵලයක් තමයි අද රටේ ජනතාව භුක්ති විඳින්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය මෙතනින් නතර කරලා ජනතාව සම්බන්ධ කරගත්තු පාලනයකට ගිහිල්ලා අපේ රට මීට වඩා ඇත්ත යථාර්ථවාදී විදියට රට යම් තැනකට ඔසවා තැබිය හැකිද කියන උත්සාහය සොයා බැලීම සඳහා අපි මේ YouTube channel එක අපි පටන් ගන්නු ලබන්නේ. ඒ වෙනුවෙන් අපේ රටේ ජනතාවට, දේශපාලන පක්ෂවලට, මාධ්‍යවේදීන්ට, රජයේ රැකියා කරන වෘත්තිකයන්ට සියලු දෙනාට කාර්යභාරයක් තියෙනවා. මේ කාර්යභාරය අපි හොඳින් තේරුම් ගන්න ඕන. අපි මේ ගවේෂණාත්මක YouTube channel එක කරගෙන යනකොට අපිට සිද්ධ වෙනවා එක් පුද්ගලයින්ගේ මේ රටේ ජනතාව වෙනුවෙන් කැපකිරීම කරන දේශපාලන පක්ෂවල, මාධ්‍යවේදීන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ අපිට ජනතාවට හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. ඒ හඳුනා ගැනීම අපි කරන්නේ අපි ඇත්තටම එක් පුද්ගලයෝ අපි හම්බ වෙලා දේශපාලන ව්‍යාපාර හම්බ වෙලා අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. අපි අද එවැනි තවත් වැඩසටහනකට මුල පුරන්න යන්නේ. අද අපි අපේ රටේ දේශපාලනයේ සුවිශේෂ දේශපාලන කාර්යභාරයක් කරගෙන යන දේශපාලන පක්ෂයක සුවිශේෂ නියෝජිතයෙක් හම්බ වෙන්න ආවා. එතුමාගේ අදහස් මේ රටේ ජනතාවගේ මේ කාර්යභාරය වෙනුවෙන් ඒ දේශපාලන පක්ෂය කොයිතරම් දුරට මෙහෙවගෙන යනවද කියන කාරණාව සාකච්ඡා කරගන්න අපි එතුමාව හම්බ වෙන්න ආවා. අපි එතුමා ළඟට යමු. වෙල්බීන් ශ්‍රී ලංකා YouTube channel එකට අද අපි හම්බෙන්න උත්සාහ කර සුවිශේෂ දේශපාලන චරිතයක් වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සහෝදරයා පුබුදු ජාගොඩ මහත්මයා අපි ඔබතුමාව channel එකට සාදරයෙන් පිළිගන්නවා. අයබෝවන් කියලා. අයබෝවන්. ඔබතුමන්ලා දේශපාලන ඉතිහාසයේ පුරාම මේ රටේ ජනතාවට කියන්න හදපු පණිවිඩයක් තියෙනවා. අපේ රටේ ජනතාව අවුරුදු 74ක් පුරා දේශපාලඥයෝ විසින් රවට්ටලා දේශපාලඥයන්ගේ බලය සමාජ මත බලයෙන් ජනතාව මත පටවලා ජනතාව විශාල පීඩනයකට ලක් කරපු වටපිටාවක තමයි අපි දේශපාලනය කරන්නේ. ඒක හොඳින්ම මතුණා පහුගිය කාලේ ජනතාව වීදි බැහැලා තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ලෑස්ති වුණා. ඒ වෙනුවෙන් අරගලයක් දියත් වුණා. සමාජවාදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට උදුමල්ලත් ඒක සුවිශේෂ දායකත්වයක් දරුවා ඒ ක්‍රියාවලිය ඇතුලේ. දැන් පුබුදු ජාගොඩ සහෝදරයා අපි මේ විෂයට එන්න කලින් මම කැමතියි අපේ ප්‍රේක්ෂකයන්ට පුබුදු ජාගොඩ සහෝදරයා කියලා මම ආමන්ත්‍රණය කරන්න කමක් නැතුව ඇති. පුබුදු ජාගොඩ සහෝදරයා ඔබතුමාගේ ඉතිහාසයේ ගමන පිළිබඳව පොඩි විග්‍රහයක් විනාඩි 5ක විතර විග්‍රහයක් අපේ ප්‍රේක්ෂකයන්ට දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. ඇත්තටම මේ මම වාමාංශික දේශපාලන කටයුතු සඳහා එළඹුණේ මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ හරහා. ජනතා විමුක්ති පෙරමුණට මම පාසල් යන වයසේදී තමයි සරල සංවිධාන සම්බන්ධයක් හැදුනේ. ඒ 1988-89 වගේ වකවානුවේ. එතනින් පස්සේ පක්ෂය මර්ධනය වුණා. අපිට ලොකු දේශපාලන ගනුදෙනුවක් තිබුණේ නැහැ. නැවත දේශපාලන ගනුදෙනුව ආරම්භ වුණේ විශ්වවිද්‍යාලයට පැමිණීමත් සමග. මම මුලින්ම කටුනායක තාක්ෂණඥයන් පුහුණු කිරීමේ ආයතනයේ තියෙනවා NDS කියලා තාක්ෂණ ඩිප්ලෝමා එකක්. ඒකට මුලින්ම ගියා. ඉතින් පස්සේ තමයි මොරටුව විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළේදී මම එකක් ශිෂ්‍ය ව්‍යාපාරික ආකාරයකට හිටියා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලන සම්බන්ධතා පටන් ගත්තා. සමාජවාදී ශිෂ්‍ය සංගමය ආරම්භ කරන මොහොතේදී අපි ඒ ආරම්භක කටයුතු සඳහා සහභාගී වුණා. ඊට පස්සේ මම පූර්ණ කාලීනව 1995 96 වෙද්දී
පූර්ණ කාලීනව දේශපාලන කටයුතු වල නියැලෙන්න පටන් ගත්තා ජනතා විමුක්ති පෙරමුණේ. ඊට පස්සේ අපි ඔය ජනතා විමුක්ති පෙරමුණ ගිය දේශපාලන ගමන් මඟ සම්බන්ධ ඇතිවෙච්ච පුළුල් සංවාදයක් තිබුණා 2005 විතර ඉඳලා එක දිගට ආපු ලොකු සංවාදයක්. ඒ සංවාදයේ එක පියවරකදී 2010 දී 2010 අගෝස්තු සැප්තැම්බර් වෙද්දී පක්ෂයේ දෙගඩවීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක අපි 2012 අප්‍රේල් මාසේ පෙරටුගාමී සමාජවාදී නිර්මාණය කරා. එතකොට මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කළ වකවානුවේ ඉඳලා එහි මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කරමින් ඉන්නවා. ඉතාමත් හොඳ ප්‍රවේශයක් ගත්තා. ඇත්තටම අපි දැන් විශ්වාස කරනවා මුතුමා දේශපාලනේ තෝරා ගැනීම රටට හොඳයි. හේතුව තාක්ෂණය පිළිබඳ උසස් දැනුමක් එක්ක ඉතින් රටට තාක්ෂණය කියන එක අඩුපාඩු දෙයක් කළා තියෙන යුගයක. හොඳයි. දැන් අපි පුබුදු ජයගොඩ සහෝදරයා අපි දන්නවා දැන් ඔබතුමාගේ දේශපාලන ඉතිහාසයේ ගමන දිහා බැලුවම ජනතා විමුක්ති පෙරමුණෙන් පටන් අරගෙන දැන් පෙරටුගාමී සමාජවාදී දේශපාලන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කරනවා. අපි දන්න පුදු දෙයක් තියෙනවා මේක මාක්ස්වාදයේ මත පදනම් වුණු දේශපාලන පක්ෂ දෙකම මාක්ස්වාදයේ මත පදනම් වුණු දේශපාලන පක්ෂ දෙකක්. ඒකට දැන් මේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන සමාජය අපේ රටේ මිනිස්සුන්ට මේ පීඩනය ගෙනත් දීලා අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි කරමින් සමාජය අහිමි කරමින් යන සමාජය නිර්මාණය කරලා තියෙන්නේ අපි දන්නවා ධනේශ්වර පාලනය යටතේ. අපි වචන මේ දවස්වල පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මිනිස් අපේ රටේ ජනතාවත් ලෝකේ ජනතාවත් මේ වචන සම්බන්ධයෙන් පැටලීම් හදාගෙන තියෙන නිසා අපි මෙහෙම කතා කරමු පුබුදු ජයගොඩ සහෝදරයා. සමාජයකට සමාජවාදී හෝ ධනවාදී හෝ වේවා සමාජයකට යහපත් පාලනයක් අවශ්‍යයි කියන යහපත් පාලනයක් මත ගොඩනැගිච්ච යහපත් සමාජයක් ඕනයි කියන විශ්වාසය පුබුදු ජයගොඩ සහෝදරයා විශ්වාස කරනවාද? අනිවාර්යයෙන්ම යහපත් කියන එකෙන් අදහස් වෙන්නේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත විතරක් නෙවෙයි පරිසරයේ සතා සිව්පා වගේ ගහකොළ වල ඉඳලා යහපත අවශ්‍යයි. ඒ වගේම සංස්කෘතිය අපි ඉතිහාසයට මොකක්ද එකතු කරන්නේ කියන එක සම්බන්ධ වඩා පුළුල් කතිකාවක් අවශ්‍යයි. ඉතින්දි දැන් අපේ රටේ මේ වෙනකොට සමාජය ඇතුලේ යම් ආකාරයක එහෙම සාකච්ඡාවක් තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් මීට කලින් දේශපාලනයේ ගොඩක් වෙලාවට පදනම් වෙලා තිබුණේ ජනතාව දේශපාලන වශයෙන් සක්‍රිය වෙන්නේ මැතිවරණ කාලවලදී. ඒතර මැතිවරණයකදී නියෝජිතයෝ පත් කරනවා. ඊට පස්සේ අවුරුදු 5ක් යනකල් මේ නියෝජිතයන් විසින් තමයි ජනතාව සතු පරමාධිපත්‍ය බලය භාවිතා කරන්නේ. අවුරුදු 5කට පස්සේ ඕනනම් ඒගොල්ලන්ව අයින් කරන්න පුළුවන්. ඒ එනතුරු කාල පරිච්ඡේදයේ ජනතාව දේශපාලන වශයෙන් සක්‍රිය නැහැ. නමුත් ඒ தත්ත්වය දැන් මෑතකදී වෙනස් වෙලා තියෙනවා. ජනතාව ඊටාම සක්‍රියව දේශපාලන කටයුතු වලට මැදිහත් වෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන අනපනත් වෙනස් කරන්න, පරාජය කරන්න, සමහර අනපනත් සම්මත කිරීම සඳහා ජනතාවගේ මැදිහත් වීමක් තියෙනවා. රාජ්‍ය පරිපාලනය සම්බන්ධ, නීති සම්පාදනය සම්බන්ධ, රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ ජනතාව ඉල්ලා හිටනවා අපේ මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. දැන් උදාහරණයකට පොහොර ප්‍රතිපත්තිය කිව්වොත් පොහොර ප්‍රතිපත්තිය ජනතාව විසින් තෝරාපත් කරනු ලැබූ නියෝජිතයන් විසින් පොහොර ප්‍රතිපත්තිය තීරණය කරන එකට විරුද්ධව රටේ පොහොර ප්‍රතිපත්තිය තීරණය කරනවා නම් ඒ සඳහා ගොවි නායකයෝ, කෘෂි විශේෂඥයෝ, අමාත්‍යාංශයේ ඉන්න ක්ෂේත්‍ර නිලධාරීන්, පරිසරවේදීන් මේ සියලු දෙනා එකට එකතු වෙච්ච දේශපාලනඥයෝ, ප්‍රතිපත්ති සම්පාදකයෝ මේ සියලු දෙනා එකතු වෙච්ච සාමූහික ව්‍යුහයකින් මේක සිදුවිය යුතුයි. අපිටත් ඒ කියන්නේ ජනතාව ඉල්ලා හිටන අපිටත් මේ රාජ්‍යයේ තීන්දුව తీරන ගැනීමේ කටයුත්තට සහභාගී වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ අවශ්‍ය විතරක් නෙමෙයි අපි විසින් නියෝජිතයෝ පත් කරාම නියෝජිතයෝ අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැත්නම් ඒගොල්ලන්ව නැවත කැඳවීමේ බලයකුත් අපිට තියෙනවා කියන එක තමයි දැන් ජනතාව කියමින් යන්නේ. ඉතින් මේක අපි හිතනවා අපි දැන් සමාජවාදී ධනවාදී කියලා නම් වලින් හඳුන්වන එක කොහොම වුණත් දීර්ඝ කාලයක් තිස්සේ වාමාංශික පක්ෂ කියමින් හිටපු දේ. කියන්නේ ජන සහභාගීත්වයේ සහිත රාජ්‍ය පාලන ව්‍යුහයක් වඩා සාධාරණ ලෙස ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතර විශේෂයෙන් ඒ ආර්ථික ප්‍රතිලාභ නිර්මාණය කිරීමට මැදිහත් වෙන වැඩ කරන ජනතාව අතර සාධාරණව බෙදී යන ආර්ථික ක්‍රමයක්. ඉතින් මේක තමයි මම හිතන්නේ ආර්ථික යුක්තිය සහ ජන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් සම්බන්ධ තමයි දැන් ජනතාවගේ ඉල්ලීම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දෙසට අපි පාතබිය යුතු තියෙනවා අර කියන යහපත සඳහා. යහපත කියන එක රැඳී තියෙනවා මේ මොහොතේදී. ඔන්න ඔය පැති වලට අපි කරන මැදිහත් වීමත් එක්ක. දැන් අපි හොඳ තැනකට ආවනේ. අපි දැන් ජනතාවට දැන් ඇත්තටම අපි විශ්වාස කරන ජනතාවට ටික පැටලිල්ලක් තියෙනවා දැන් මේ වෙලාවේ. අපි දන්නවා මේ අරගලයත් එක්ක ජන සහභාගී පාලනයක් ඕන, දියවන්නාවට පිටින් පාලනයක් ඕන කියන
සටන් පාටයකුත් එක්ක ඇවිල්ලා තිනවා 225ම එපා කියලා සටන් පාටයක් ඇවිල්ලා තිනවා රාජපක්ෂ රජිමේ එපා කියලා එකක් ඇවිල්ලා තිනවා මේ මිනිස්සු ලක් වෙච්ච පීඩනයත් එක්ක එවැනි සටන් පාට ගොඩ නැගලා තිනවා ඒක අතර දැන් ජනසහභාගී කියනකොට ඇත්තටම ගත්තොත් දැන් ඔය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඇතුලේ තියෙන්නේ ඔය ජනසහභාගී පාලනයක් නේද පූජාගොඩ සහෝදරයා එතරම් 1688 එංගලන්ත විප්ලවයේ අවස්ථාවේදී මේ වෙස්මිනිස්ටර් ක්‍රමය සම්බන්ධ සාකච්ඡාව ආවේ. ඒ සාකච්ඡාව එනකොට ජෝන් ලොක්ලා වගේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය නිර්මාණය කරන්න මැදිහත් වෙච්ච දේශපාලන චින්තකයෝ ඒ අය අපේක්ෂා කළේ ඒක තමයි. ඒ අය අපේක්ෂා කළේ මේ මිලියන් ගණන් ජනතාව ඉන්නවා. ඒ සියලු දෙනාව රාජ්‍යයේ ප්‍රතිපත්ති තීරණය කරන තැනකට ගන්න අමාරුයි ප්‍රායෝගිකව. ඒ නිසා ඔවුන් විසින් පත් කරන නියෝජිතයන් විසින් තීන්දුව తీරන ගන්න තත්ත්වයක් තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ හිතන්න පුළුවන් හොඳම එක කියලා. නමුත් ඒ වකවානුව වෙනකොටම ප්‍රංශ දාර්ශනික ජින් ජැක්විස් රූසෝ වගේ මේක සම්බන්ධ ලොකු සංවාදයක හිටියා. ඔහු ඇහුවේ දැන් මේ පත් කරන නියෝජිතයන් වෙනම ප්‍රභූතන්ත්‍රයක් ලෙස විශේෂ වරදාන වරප්‍රසාද භුක්ති විඳින්මින් ජනතාවගෙන් ඉහළට එසවිලා ජනතාව පීඩාවට පත් කරන එක නතර කළ හැකි කෙසේද? ඒක කළ හැක්කේ අර නියෝජිතයන් සහ නියෝජිතයන් කරන දේශපාලන කටයුතු සම්බන්ධ පුළුල් මැදිහත් වීමක් කරන්න ජනතාවට අයිතිය ලැබෙන ක්‍රමයක් ඇතුලේ. ඒ නිසා රූසෝ තමයි මුලින්ම ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය කියන එක යෝජනා කරන්නේ. එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති දෙක තමයි 1600 ගණන් 1700 ගණන් වෙද්දී යෝජනා වෙන මූලික ආකෘති දෙක. ඒකේ දැන් මේ වෙනකල් විශේෂයෙන් එංගලන්ත වෙස්මිනිස්ටර් සම්ප්‍රදායත් සහ ඒ සම්ප්‍රදාය මත පදනම් වෙච්ච හැම රටකම ගියේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය. අද වෙනකොට ලංකාවේ ජනතාව වසර 70 ගණනක තමන්ගේ ජීවන අත්දැකීම් වලින් තේරුම් අරන් තියෙනවා. තව දුරටත් මේ පාර්ලිමේන්තුව හරි ආයතන තුල ඉන්නේ අපේ නියෝජිතයෝ නෙමෙයි කියලා. ඒ අය අතින් අපිව නියෝජනය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන එකක් නියෝජනය කරන. අපි දැන් උදාහරණයකට හිතන්න පහුගිය දවස්වල මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවද නැද්ද කියලා ඡන්දයක් තිබුණා. පාර්ලිමේන්තුව ඇතුලේ. මේ ඡන්දේ එළිය තිබ්බනම් රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනාධිපති වෙන්න නෙවෙයි. එයා മന്ത്രി කෙනෙක් වෙන්නවත් සුදුසු නැහැ කියලා ජනතාව තීරණය කරපු කෙනෙක්. එයාව අඩුම ගානේ മന്ത്രി කෙනෙක්වත් කරේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව එයාට മന്ത്രി වෙන්නවත් ඡන්දෙ දුන්නේ නැහැ. එතකොට රටේම ජනතාවගේ තත්ත්වය ඊට වඩා වෙනස් නැහැ. මුළු රටෙම එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 2,30,000 ගණක් හම්බෙලා තිබුණේ. නමුත් ලක්ෂ 69ක් ඡන්දගත්ත ජනාධිපතිවරයෙක්ව තමයි ජනතාව එළෙව්වේ. එතකොට හැබැයි පාර්ලිමේන්තුවේ ඒ අභිලාෂයන් නියෝජනය වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 130 ගණක් ඡන්දෙ දුන්නා රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න කියලා. එතකොට දැන් ඒ නිසා ජනතාව තුළ විශාල කුකුසක් ඇවිල්ලා තියෙනවා මේවා ඇත්තටම අපිව නියෝජනය වෙනවද නැත්නම් මේ අපිව පීඩාවට පත් කරන වෙනම ප්‍රභූ ව්‍යුහයක්ද මේ කියලා. ඉතින් ඒ නිසා තමයි අර ලොකු වාහනවලදී මේ ශරීර ආරක්ෂකව පිරිවරාගෙන ඉද්දි මිනිස්සු පහර දෙන්නේ. අර ඒගොල්ලෝ මාලිගා වගේ ගෙවල් හදලා තියෙදි මිනිස්සුන්ට හිතෙන්නේ ගිහිල්ලා ගෙවල් ගිනි තියන්න ඕනේ කියලා. ඒ කරන දේවල් හරිද වැරදිද කියන එක පැත්තකින් තිබ්බොත් අපි හොයන්න ඕන එක තමයි ඒක හරි වුණත් වැරදි වුණත් ඇයි ඒ ක්‍රියාවට ජනතාව පෙළඹෙන්නේ? ඒ පෙළඹෙන්න හේතු වෙලා තියෙනවා මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන ආකෘතියේ තියෙන අසම්පූර්ණකම. ඉතින් අපි පෙනී ඉන්නේ එක පැත්තකින් මේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තව පුළුල් කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ පුළුල් කිරීමේ දිශානතිය ජනතාව තීන්දුව తీරන ගැනීමේ කටයුතු වලට හැකිතරම් පුළුල්ව සහභාගී කර ගැනීමේ ක්‍රමයක් දක්වා ඒ දිශාව සකස් විය යුතුයි කියලා අපි හිතනවා. දැන් පූජාවට සහෝදරයාගෙන් හොඳ කතාවක් කියුණා. දැන් ඇත්තටම ගත්තොත් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇතුලේ තවදුරටත් මේ ජනතාව මුලා කිරීමේ ක්‍රියාවලියක් ඇතුලේ ක්‍රියාත්මක වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. දැන් ඒක ඇතුලේ දැන් හොඳම උදාහරණ මේ මෑතක සිදුවීම ගත්තොත් පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයා අනුපාතික ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී එකම දේශපාලන පක්ෂයේ දෙන්නෙක් දෙපැත්තට බෙදලා අපි නම් වලින් කිව්වොත් දලස් සලහ පෙරුමත් රනිල් වික්‍රමසිංහත් දලස් සලහ පෙරුම മന്ത്രിවරයාගේ තිබිච්ච ප්‍රධාන දෙයක් තමයි නිර්පබූ දේශපාලනය හදන්න තමයි එයා එන්නේ තරඟයට කියලා. එතකොට දැන් ඔක ඇතුළෙත් අපිට සහෝදරයාගේ විග්‍රහය ඇතුළෙත් ඔක තේරුණා. නිර්පබූ දේශපාලනයෙන් සහෝදරයා හිතන්නේ නිර්පබූ දේශපාලනය නිර්මාණය කරන්න ඕන දේශපාලඥයාද ජනතාවද? ඇත්තටම නිර්ප්‍රභූ දේශපාලනය බලාත්මක කරලා ඉවරයි ජනතාව විසින්. අර මැයි මාසයේ 9 වෙනිදා උදේ ප්‍රභූන් සහ මැරයෝ ඇවිල්ලා අර ගාලු මොදර පිටියේ උද්ඝෝෂණයට පහර දුන්නට පස්සේ ඒ පහර දීම රූපවාහිනී තිරවලින් දැකපු රට පුරා ගම් නියංගම් වල ඉන්න ජනතාව නැගී සිටලා ප්‍රතිප්‍රහාර දෙනකොට ඒ ප්‍රභූන්ට එරෙහි දේශපාලනය තමයි ඒ ජනතාව නියෝජනය කරේ. ජූලි මාසයේ 9 වෙනිදා ඇඳිරි නීති දාලා බස් නවත්තලා දුම්රිය නවත්තලා
ඉන්ධන පිරුම් මල් වල දවස් දෙකක් යනකල් තෙල් නිකුත් කරන්න එපා කියලා තියෙද්දි බලහත්කාරයෙන් ගිහිල්ලා දුම්රිය ස්ථාන වට කරලා බලෙන් දුම්රිය අරගෙන ඒ වගේ වහලේ උඩ ඉඳලා නැගගෙන කොළඹ ඇවිල්ලා කොළඹ ගම්පහාවට කළුතරාවට ජනතාව පයින් කොළඹට ඇවිල්ලා ජනාධිපති මන්දිර වට කරලා අල්ලලා ජනාධිපතිලව එලවලා දානකොට ඒ මෙතෙක් කල් තිබුණු ප්‍රභූන්ට ඔළුව නමන මැරයන්ට ඔළුව නමන දේශපාලන යුගයේ ජනතාව විසින් අවසන් කරලා තියෙනවා. නිසා මම හිතන්නේ යන්තම් හරි මොලේ කලඳක් හරි තියෙන දේශපාලඥයන්ට තේරෙන්න ඕනේ ඉස්සර වගේ මැරකමෙන් චණ්ඩිකමෙන් ප්‍රභූ බලයෙන් වලව්කාරකමෙන් දැන් මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියලා. ඒ යුගයේ අවසන් මේ දේශපාලනයේ නව යුගයක්. මේ නව යුගය ඇතුලේ ජනතාවගේ බලය තමයි බලය. අර දේශපාලන පොත්වල ලියලා තියෙනවා. දේශපාලන විද්‍යා පොත්වල ලියලා තියෙනවා සියලු බලයේ උල්පත ජනතාවයි කියලා. ඉතින් ඉස්සර තිබුණේ සකල විද බලයේ උල්පත ජනතාවයි නෙවෙයි. සකල විද බලයන්ගෙන් පීඩාවටපත් වෙන වින්දිතයා ජනතාවයි වෙලා තමයි තිබුණේ 2022ට පෙර. නමුත් මේ 2022 කියලා කියන්නේ ජනතාව ලක්ෂ ගණනින් පාරට බහිමින් දසලක්ෂ ගණන් ජනතාව පාරට බහින අයට ආශිර්වාද කරමින් සියලු බලයේ උල්පත ජනතාවයි කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් මම හිතන්නේ විවාදයක් නැහැ. මේ පොත්වල ලියලා තිබ්බ එක හරියටම හරි. සියලු බලයේ උල්පත ජනතාව. එතකොට දැන් නිර්පභූ දේශපාලනය සමාජය ඇතුලෙන් ගොඩනැගිය යුතු තියෙනවා. අපිට විශ්වාසයක් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න පුළුවන්ද කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න එහෙම හිතන අවංක අයට පුළුවන් එළියේ ගොඩනැගෙන නිර්ප්‍රභූ දේශපාලන කතිකාව ශක්තිමත් කරන්න පාර්ලිමේන්තුව ඇතුලෙන් සහායක් දෙන්න යටිතල පහසුකම් සපයන්න පුළුවන්. නමුත් ඒ නිර්ප්‍රභූ දේශපාලනය නගරවල ගම්වල නියංගම්වල මහ පොළවේ මේ සටන් කරමින් ඉන්න ජනතාව අතරින් ඒ දේශපාලන ශක්තිමත් වෙයි. දැන් පුබුදු ජාගෘත සහෝදරයා දැන් අපි අපේ සාකච්ඡාව චූට්ටක් මම දිශාව වෙනස් කරනවා. දැන් පුබුදු ජාගෘත සහෝදරයා නියෝජනය කරන්නේ මාක්ස්වාදී පදනම මත බිහි වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් මුල ඉඳලම ඉතිහාසයේ ඉඳලම සහ දැනුත් දැන් විශ්වාස කරනවා දැන් ලෝකයේම දේශපාලන චලනයන් දිහා බැලුවාම ලෝක දේශපාලන චලනයන් දිහා බැලුවාම දැන් විශේෂ අපේ ලංකාවට මේක ආදේශ කරන්න ගියාම අපිට මේ ධනේශ්වර ක්‍රමයේ දැන් මෙතෙක් පැවති ධනේශ්වර ක්‍රමයෙන් එක සැරේට මේකේ පීලිමාරු කරගන්න පුළුවන්කමක් තියෙනවද යම් කාලයකට හරි අපිට මේ තියෙන සමාජ ව්‍යුහය මේ තියෙන සමාජ ක්‍රමයේ ඇතුලේ මේක වඩා යහපත් කර ගැනීම සඳහා යම් සාධක තියනවාද මේකෙන් ඉවත් කරලා අලුතෙන් මේකට සාධක ටිකක් ඇතුල් කරලා මේ සමාජයේ යහපත් මිනිස්සු අතට විශ්වාසදායක මිනිස්සු අතට මේ සමාජය පත් කරගෙන යම් දුරක් ගිහිල්ලා මේ අපේ රටේ මේ ජනතාව මේ පත් වෙච්ච විපතෙන් බේරාගෙන ඊට පස්සේ අපේ දේශපාලන න්‍යායන් එක්කෙනාගේ දේශපාලන න්‍යායන්ට අනුව සමාජයේ හසුරවාගෙන යන්න පුළුවන්. අපි ඔබතුමාලා විශ්වාස කරනවද යම් කාලයක් අරගෙන මේ රටේ ජනතාව ඉක්මනින් මේ මොහොන දීපු අර්බුදයෙන් ගොඩ ගන්න මේ සමාජයට එළියෙන් ආදේශ කරන්න ඕන. අපි අපේ භාෂාවෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන. සහ මේ තියෙන එකෙන් ඉවත් කරන්න ඕන සාධක ටිකක් තියෙනවා. ඒ ටික හදාගත්තොත් මේක යම් දුරක් යන්න පුළුවන් කියලා. ඔය ඇත්තටම අපිට දැන් මේ තියෙන අර්බුදයේ ඉස්සරහා එක පැත්තකින් දිගු කාලීන වැඩපිළිවෙලක් ඕන වෙනවා. තව පැත්තකින් තාම කෙටි කාලීන කියන්නේ මාස 6ක අවුරුද්දක වගේ කෙටි කාලීන ජන ජීවිතය සාමාන්‍යකරණය කිරීමේ සහ සාමාන්‍ය තත්ත්වයට ගෙනීමේ සහ මේ වැටුණු අර්බුදයෙන් හුස්මක් අටක් ගැනීමේ අවස්ථාවක් නිර්මාණය කරගන්න වෙනවා. දිගු කාලීන වැඩපිළිවෙලේදී හරිම නිශ්චිතයි අපිට මෙතෙක් කල් අපි අදහපු ධනවාදයේ මූලධර්ම මත තවත් යන්න බෑ කියන එක පැහැදිලි. මොකද ඒකේ ඇවිල්ලා තමයි දැන් මේ බිත්තිය හැප්පිලා නැවතිලා තියෙන්නේ. උදාහරණයකට හිතන්න 1978න් පස්සේ අධිපරිභෝජනවාදී ජීවන රටාවක් හැදුවා. ඒකට මේ අධිපරිභෝජනවාදී ජීවන රටාව තවත් කරගෙන යන්න බෑ කියලා මේ ආර්ථික අර්බුදය විසින් ඔප්පු කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් නිකන් ගත්ත ඉන්ධන අර්බුදය හිතන්න. දැන් හැමෝම කාර් එකක් ගන්න, හැමෝම වාහනයක් ගන්න කියලා හැදිච්ච එක අන්තිමට කාර් එකක් ගන්න පුළුවන් දේවල් විතරයි කළ යුත්තේ කියලා ජේ.ආර්. ජයවර්ධන වගේ ඒ නව ලිබරල් ඒජන්ටෙක් ඔහු අර මාතර රාහුල විද්‍යාලයේ තිබුණු සාහිත්‍ය උල්ලේදී කිව්වනේ සාහිත්‍ය කළා කාර් එකක්වත් ගන්න පුළුවන්ද කියලා. ඒකට හැමෝම කාර් එකක් ගන්න කියන එක තමයි ගියේ. දැන් අන්තිමට අපි වාහන 54 ලක්ෂයක් රට ඇතුලේ ඒ 54 ලක්ෂයට තෙල් ගහ ගන්න බැරුව සමස්ත ආනයන වියදමෙන් 120%ක්ම තෙල් වලට වියදම් කරන්න වෙලා ඒක කරගන්න බැරුව හොම්බ බිම ඇනිලා දැන් මේ ඉන්නේ. දැන් අපි නැවත සිතා බැලිය යුතු තියෙනවා ඇත්තටම අපි ඔක්කොමලා කාර් එකක් ගන්නවද? එහෙම නැතිනම් පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවද? නැවත සිතා බැලීමක් තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට දිගු කාලීන වැඩපිළිවෙලදී එවැනි ගොඩක් ඕනේ. දැන් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවය වගේ දේවල් පෞද්ගලීකරණය තමයි කරන්න ඕනේ කියලා තිබුණා. නමුත් අපි කොවිඩ් අර්බුදේ වෙලාවේදී අපි දැක්කා
නිදහස් සෞඛ්‍ය සේවය විසින් තමයි මිනිසුන්ගේ ජීවිත බේරගන්නේ. අවසානයේදී සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා සහ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා පුළුල් මැදිහත් වීමක් කරපු දොස්තර නෙවිල් ප්‍රනාන්දු. ඔහුට කොවිඩ් හැදුනට පස්සේ ඔහු කොළඹ ජාතික රෝහලට සහ IDH රෝහලට ඔහුට යන්න උනේ. ඔහුගේ පෞද්ගලික රෝහලේ නෙමෙයි මේ පහසුකම් තිබෙන්නේ. මොකද මේකේ සාමාන්‍ය සෞඛ්‍ය සේවයේ තියෙන රෝග නිවාරණය තියෙනවා, රෝග වලට ප්‍රතිකාර ගැනීම තියෙනවා. ප්‍රිවෙන්ටිව් සහ කියුරේටිව් කියලා පැති දෙකක් තියෙනවානේ. මේ කියුරේටිව් පැත්තට තමයි ලාභ හොයන්න පුළුවන්. ඒ නිසා හුඟක් පෞද්ගලික රෝහල් කරන ලෙඩ හැදුනට පස්සේ සුබ කරන එක. ලෙඩ හැදෙන එක වළක්වන්න ඒක ඒගොල්ලෝ එකට මැදිහත් වෙන්නේ නැහැ. ඒකට අපි දැක්කා වසංගතයක් වගේ එන කාලෙක වැදගත්ම ප්‍රිවෙන්ටිව් පැත්ත. එතකොට ඒකට PH එක රට පුරා MOH ඔෆිස් ඒ වගේ PHIලා මිඩ්වයිෆ්ලා අන්න ඒ වගේ එකක් කරන්නේ කවදාවත් පෞද්ගලිකාංශේ. එතකොට අපි දැන් කොවිඩ් අත්දැකීම ඇතුලේ අපි දන්නවා මේක ප්‍රයිවටයිස් කරලා දුවන්න බෑ කියලා. ඉතින් එතකොට දැන් අපි දිගු කාලීනව ගත්තොත් ඇත්තටම මූලධාර්මික වශයෙන් අපිට දැන් පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා අර සමාජයේ මූලධර්ම තමයි නිවැරදි ඒවා කියලා. මේ අරුබුද ඉස්සරහා. හැබැයි කෙටි කාලීනව දැන් ඔබ කියන එක හරියි. කියන්නේ කෙටි කාලීනව දැන් අපි හුස්මක් ගන්නවා. හුස්මක් ගැනීම සඳහා මොකක්ද අපි කළ යුත්තේ කියනකොට එකක් තමයි අතලොස්සක් ප්‍රභූන් කීප දෙනෙකුට Taman ඡන්දෙන් ජයග්‍රහණය කරා කියන පදනම මත ඉඳගෙන සියලු තීන්දුව తీරන ඒගොල්ලන්ගේ පුංචි මොලේට වැටහෙන ලෙස ගනිමින් යන එකකට තවත් ඉඩ දෙන්න බෑ. මේකෙන් ගොඩ එන්න නම් මේ විෂයන් පිළිබඳ උගත්තු මේවා දන්න අය සාමාන්‍ය එදිනෙදා ජීවන භාවිතාවෙන් මේක ගැන අවබෝධයක් තියෙන සාමාන්‍ය මිනිස්සු වැඩ කරන ජනතාව මේ ඔක්කොමලා රාජ්‍ය තීන්දුව తీරන වලට හවුල් කරගන්න ඕනේ. ඒක පිළිගන්නේ නැති අය අයින් වෙන්න ඕනේ. දැන් ගෝටා ගෝ හෝම් කියද්දි ජනතාව ඉල්ලා සිටින්නේ ඒ නියෝජිතයන් යලි කැඳවීමේ බලය රයිට් ටු රිකෝල් අපිට දෙන්න කියලා. නැත්තම් ගෝ හෝම් කියන්න බෑනේ. අවුරුදු 5ක් යනකල් යවන්න බෑ. එතකොට 225ම එපා. දියවන්නාවෙන් ඔබට බලයක් කියද්දි ජනතාව කියන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුව අපි ගණන් ගන්නෑ. අපි ජනතාවගේ බලයක් හදමු කියලා. එතකොට මේව තව දේශපාලන වශයෙන් පිරිපහදු කරලා උපමට්ටම් කරලා තව තියුණු කරලා ගන්න ඕනේ. නමුත් මූලික ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට ආර්ථිකයේ පැත්තේ ගත්තොත් සමාජවාදී ප්‍රතිසංස්කරණ නෙමෙයි. නමුත් අවම වශයෙන් හිතන්න නොගෙවූ බදු මුදල් තියෙන රුපියල් බිලියන 800ක්. ධනකුවේරයන්ගේ ඒක අය කරගත යුතුයි. මේ 185ක්ම බදු සාමාන්‍ය ජනතාවගේ භාණ්ඩ හා සේවා වලින් ගෙවන එකක් වෙනුවට බදු ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි. දැන් රජය ඉල්ලා සිටිනවා ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න කියලා. රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා මූල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් චීනෙන් ඉන්දියාවෙන් ඇමරිකාවෙන් ඉල්ලනවා. එතකොට රටේ සාමාන්‍ය ජනතාවගේ ණය ඒවත් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. අනිවාර්යෙන් කරන්න ඕනේ මේ ලීස් කරලා පොඩි මැෂින් ගත්ත වාහන ගත්ත ත්‍රිවිල් ගත්ත මිනිස්සු. ඒගොල්ලෝ ශුද්‍ර මූල්‍ය ණය ගත්ත කාන්තාව පොඩි ස්වයං රැකියාවක් පුංචි බිස්නස් එකක් කරනවා කඩ දැන් මේ නුගේ කොට තියෙන අපි ගත්තොත් මේ ව්‍යාපාර මේ මිනිස්සු බැංකු වෛරා දාගෙන එහෙමනේ මේ දුවන්නේ ඩේලි කෑෂ් අරගෙන එහෙම දුවන්නේ. ඒකට මේ මිනිස්සුන්ට අපි මේ පොලි වල සහන දෙන්න වෙනවා ණය ගෙවීම සඳහා කාලෙ දික් කරන්න වෙනවා සමහර ණය අවලංගු කරන්න වෙනවා. දැන් ශුද්‍ර මූල්‍ය ණය වගේම අවලංගු කළ යුතුයි. එතකොට දැන් මේ දේශපාලන ප්‍රතිපත්ති හැමතිස්සෙම හැදෙන්නේ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. ජනතාව හොම්බෙන් ගියත් කන්නේ බොන්නේ නැතුව හරි වාරිකේ ගෙවන්න ඕනේ කියලා තමයි කියන්නේ. එහෙම කරන්න බෑ. ඉතින් ඒක නිසා දැන් කෙටි කාලීන විසඳුමක් මේකට හදද්දී මහා පරිමාණ ප්‍රාග්ධනයට අත නොතිය කෙටි කාලීන විසඳුමක් හදන්න බෑ. මේ ධන කුවේරයන්ගේ දේශපාලන බලයට අභියෝග නොකර කෙටි කාලීන විසඳුමක් හදන්න බෑ. ඒ නිසා කෙටි කාලීන විසඳුම සමාජවාදී විසඳුමක් නෙමෙයි. නමුත් අඩුම ගානේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් කෙටි කාලීනව අවශ්‍යයි. ආර්ථික යුක්තිය ස්ථාපිත කරන සමාජ සාධාරණත්වයේ සඳහා දිශානතිගත වෙච්ච ජනතාවට රාජ්‍ය පාලනයට හවුල් වෙන්න අවස්ථාව දෙන යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒකටනේ අර ගෝල්ෆේස් ප්‍රකාශනයේ ඉල්ලා හිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. රාජ්‍ය පාලනයට ජනතාවට හවුල් වෙන්න පුළුවන් මහජන කවුන්සිලයක් හදන්න. බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. නොගෙවූ බදු සහ බැංකු වලට පොලු තියපු ධනකුවේරයන්ගේ මුදල් ඒවා අය කරගන්න. ආනයන අපනයන ආදායම් සම්පූර්ණ අපනයන ආදායම් රට තුලට ගේන්නේ නැතුව පිට රටවල රඳව ගන්නවා Java අරංකාරෝ. ආනයන වලදී ඕවර් එස්ටිමේෂන් ගිහිල්ලා රටේ සල්ලි ටික එළියට අදිනවා. ඒව වැළැක්වීම සඳහා නීති සම්මත කරන්න. කළු සල්ලි Java අරන් වෙනවා මේ උන්ඩියල් හවාලා වගේ ක්‍රම හරහා ඒව වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත නීති ලංකාව ඇතුලේ සකස් කරන්න. ඌවනේ ඉල්ලන්නේ. එතකොට ඒව සමාජවාදී රටවල ඒවා නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් රයිට් ටු රිකෝල් කියන එක ස්විට්සර්ලන්ඩ් වල තියෙනවා, ෆින්ලන්ඩ් වල තියෙනවා.
පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ අනපනත් ජනමත විචාරණය හරහා සංශෝධනය කිරීමේ වෙනස් කිරීමේ යලි කැඳවීමේ බලය වියට්නාම් වගේ රටවල කියුබා වගේ රටවල් විතරක් නෙමෙයි ඩෙන්මාර්ක් වගේ රටවල ෆින්ලන්ඩ් වගේ රටවලත් තියෙනවා. ජුඩිෂල් රිවිව් කියන එක ඉන්දියාවෙත් තියෙනවා. එතකොට මේ යම් ආකාරයකට මේ ඉල්ලා සිටින ඒවා ජනමත විචාරණ කැඳවීමේ බලය අධිකරණ ඒ කියන්නේ පනත් නැවත සමාලෝචනයට ලක් කිරීමේ බලය පත් කළ නියෝජිතයන් යලි කැඳවීමේ බලය තනි කෙනෙක් අතේ සමස්ත බලය ඒක රාශී වෙනව වෙනුවට බලය මණ්ඩල වලට බෙදා යාම මේ හැම එකක්ම ධනේශ්වර ප්‍රතිසංස්කරණ. ඉතින් ඒව තමයි දැන් ඉල්ලා සිටින්නේ. ඉතින් අඩුම ගානේ දැන් මේ රනිල් වික්‍රමසිංහ එකඟ නැහැ නේ ටිකවත් දෙන්න. දැන් දේශපාලන ස්ථාවරත්වයක් හැදෙන්න නම් ස්ථිර වශයෙන්ම ජනතාවගේ මෙන්න මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ටිකට හරි ඉන්න ආණ්ඩුව ඇහුම්කන් දෙන්න වෙනවා. එහෙම සම්මුතියක්. අපි යෝජනා කරේ සම්මුති ආණ්ඩුව. සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි. අපි කියේ සම්මුති ආණ්ඩුවක්. මේ සම්මුතිය කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ පක්ෂ අතර ඇති වෙන සම්මුතියක් නෙවෙයි. හැදෙන ආණ්ඩුව සහ අරගලේ නිරත ජනතාව අතර සම්මුතියක් අවශ්‍යයි. එහෙම නැත්නම් දේශපාලන ස්ථාවරත්වයක් හැදෙන්නේ නැහැ. තව සති දෙක තුනකින් රනිල් ගෝ හෝම් කියලා මිනිස්සු පාට බහින්න ඉඩ තියෙනවා මෙහෙම කියනවා. ඔව් අපිත් විශ්වාස කරනවා ස්ථිරවම එතෙන්ට තල්ලු වෙයි කියලා. මොකද වැඩ පිළිවෙලක් තියෙන වගක් පේන්න අපට නැහැ. ඒක නිසා තමයි අපි මේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්නේ. ඇත්ත වශයෙන්ම දැන් අපිට අපේ කාලෙත් එක්ක දැන් මගේ අවසාන ප්‍රශ්නය දැන් අපි මේ සාකච්ඡාව ඇතුලේ වුණ දේ තමයි වෙල්බීන් ශ්‍රී ලංකා හොඳ රටක් නිර්මාණය කරගන්න නම් යම් ප්‍රතිසංස්කරණ ටිකක් තියෙනවා. ඒ ටික සමාජගත කරගන්න ඕන. දැන් ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හැටියට දෑත් දිගු කරන්න ලෑස්තිද මේ රටේ ඉන්න සියලු ප්‍රගතිශීලී බලවේගවලට? මේ රට විනාශ කරු බලවේගත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියන එක අපි මම හිතන්නේ අපි කාටවත් ජනතාවත් එක්ක තේරුම් ගන්නවා. හැබැයි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ප්‍රගතිශීලී බලවේග රටේ තියෙනවා. වෘත්තීය සමිති තියෙනවා. තවත් තනි පුද්ගලයන් පවා ඉන්න ප්‍රගතිශීලී විදියට මේ රටේ හිතන මත. මේ සියල්ලට දෑත් දිගු කරන්න ලෑස්තිද මේ ක්‍රියාදාමයේ වෙනුවෙන් එකට එකතු වෙලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තියෙන අනන්‍ය වූ දේවල් ටික සමාජවාදය කරා යන අනන්‍ය වූ දේවල් ටික මේ කරලා අපිට සමාජය ඉස්සරහට ගන්න ඕන පොදු ටික ඉස්සරහට දාගන්න. ඒ වගේ අනිත් අයගෙත් එහෙම දාලා අපි පොදු එකක් හදලා ඔදුමත් දන්නවා අර රසායන විද්‍යාවේ තියෙන්නේ රසායනික බන්ධන වර්ගයක් මේ ඉලෙක්ට්‍රෝන පූල් එකකට දාලා හදන බන්ධන ඒ වගේ මම මේ විද්‍යාව ඔබතුමා විද්‍යාව කරලා තියෙන නිසා මතු කරන්නේ. ඒ වගේ එකකට දාලා අර පොදු ටික පූල් එකකට දාලා අපි කට්ටිය එක්ක ඒ ටික ඔසවාගෙන මේ සමාජය නිර්මාණය කරලා අවුරුදු 5ක් හරි යම් නිශ්චිත කාලයක් ඇතුළත මේ රටේ මිනිස්සු මේ දුක් විඳින මිනිස්සු මේ දුකෙන් වෙරලා මිනිස්සුන්ට ජීවිතයක් ලබා දීමේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න කොපමණ දුරට සූදානමක් තියනවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට? ඇත්තටම අරගලයේ ඇතුලේ වැඩ කරද්දී අපි අපේ පක්ෂ අනන්‍යතා පුළුවන් තරම් බොඳ කරගෙන පක්ෂයේ ලෙස කැපිපෙන්න උත්සාහ නොකර තමයි අපි අරගලයේ ඇතුලේ වැඩ කරේ. අපේ අරමුණ තිබුණේ අරගලයේ ඇතුලේ දිය වෙන එක. අපිට ඕන නැහැ ජල භාජනයක තෙල් බිඳුවක් වගේ වෙන. තෙල් බිඳුවක් දාපුවම වතුර භාජනයට ඒක වෙනමනේ තියෙන වෙන් වෙලා. එහෙම ඉන්න අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන තීන්ත බිඳුවක් වෙන්න. අපිට ඕන තීන්ත බිඳුවක් වෙලා මුළු භාජනය පුරා ඉසිර පැතිර යන්න සහ වාජනයේ තියෙන ජලය ඒ වර්ණයෙන් වර්ණ ගන්නවන්න අපිට ඕනේ ඒක. ඒ නිසා අපි හිතනවා අපිට වඩාම වැදගත් මේ ජන සමාජය තුළ විසිර යාම කියලා. ඉතින් ඒකෙදී අපි සියලුම ප්‍රගතිශීලී බලවේග සමග අත්වල බැඳ ගන්න සූදානම් සහ අපි එවැනි හැදෙන පුළුල් පොදු වේදිකාවක කොටස්කරුවෝ වෙන්න අනිවාර්යයෙන්ම කිසිම පැකිලිමක් නැහැ අපිට. කොටස්කරුවෝ වෙන්න විතරක් නෙවෙයි ඒ වැඩේ සංවිධායකයා වෙන්න අපිට වෙනවනම් අපිට නම් සිද්ධ වෙන්නේ ඔක්කොම එකතු කරන වැඩේ කරන්න. ඒක කරන්නත් අපි සූදානම්. අපි කැමති වෙන කවුරු හරි මේක කරනවා නම් මොකද මේ පක්ෂ අතර තියෙන විවිධ ඓතිහාසික හැලහැප්පිලි ඒවා තියෙනවා. ඒ නිසා වෙන කෙනෙක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි කැමති ඒකේ කොටස්කරුවෝ බවට පත් වෙන්න. වෙන කවුරුත් කරන්නේ නැත්නම් මේ වැඩේ සංවිධායකයා බවට පත් වෙන්නත් අපි ලෑස්ති. ඒ නිසා අපි පුළුල් ආරාධනයක් කළා තියෙනවා. අපි ඇත්තටම මීළඟ පියවර කියලා සම්මන්ත්‍රණයක් පැවැත්තුවා එදා. චමීර කොස්සත්ත සහෝදරයා කොළඹදී පළවෙනි එක තිබුණා. අම්පාරේදී මම සම්මන්ත්‍රණය කරා. ඒ සම්මන්ත්‍රණ දෙකම අවසන් කරද්දී අපි මීළඟ කියන්නේ සමාජයේ මීළඟ පියවර තැබීම සඳහා සියලු ප්‍රගතිශීලී බලවේග වලට ජනතා බලවේග වලට අපි ආරාධනා කරා එන්න අපි එකතු වෙලා අත්වැල් බැඳගෙන අපි එකට මේකට මුහුණ දෙමු කියලා. කොහොමත් දැන් මේ ආණ්ඩුව විසින් දියත් කරමින් තියෙන ඊටාම පුළුල් සහ ක්‍රූර තුච්ච මර්ධනයේට කාටවත් තනියෙන් මුහුණ දෙන්න බෑ.
හැමෝම එකතු වෙලා මර්ධනයට මුහුණ දිය යුතුයි. ඒ මර්ධනයට මුහුණ දීම සඳහා එකතු වෙනකොට හැදෙන අවබෝධය අන්තර් ක්‍රියාකාරීත්වය ඒවා මත පදනම් වෙලා අපිට එතනින් එහා අවම පොදු වැඩපිළිවෙලක් දක්වා වුණත් සමාජමය ජයග්‍රහණයක් සඳහා එකට වැඩ කරන්න පුළුවන්. ඉතින් අපේ අනන්‍යතාව වෙනම තියාගෙන, අපේ වෙනස්කම් වෙනම තියාගෙන, අපේ දේශපාලන වැඩපිළිවෙල වල වෙනස්කම් එහෙමම තියාගෙන. ඒවා කවුරුත් බොඳ කරගන්න ඕනේ නැහැ. ඒවා එහෙම තියාගෙන නමුත් පොදු කටයුත්තකදී, පොදු ක්‍රියාවලියකදී අපිට එකට වැඩ කරන්න පුළුවන්. තමයි. ඇත්තටම මේ අපි සාකච්ඡාව නිම කරන අපේ කාල සීමාව ඉවර වෙච්ච නිසා. ඉතින් හොඳ තැනකට අපි ආවා. පුබුදු සහෝදරයා. කියන්නේ ජනතාවට තේරුම් ගන්න යමක් කිව්වා. දැන් අපි ලෑස්තිීමේ ජනතාව ගොඩ දාන්න කෙටි කාලිනව කියන පණිවිඩය සමාජයට දී ගත්තා. නිසා අපි මින් ඉදිරියට අපි තව සාකච්ඡාවට කීපයක් අපි කරන්න උත්සාහ කරනවා. බුදුමල්ලා අපි මම හිතනවා අපිත් එක්ක සහභාගී වෙයි කියලා. එහෙනම් බොහොමත්ම ස්තුතියි පුබුදු ජාගට සහෝදරයා අපිත් එක්ක සම්බන්ධ වුණාට. උදවාගේ වටිනා කාලය අපි වාඩි වෙලා වැය කරාට මේක අපි නෙමෙයි අපි විශ්වාස කරන ජනතාව වෙනුවෙන් වැය කරපු කාලයක් හැටියට. එහෙනම් බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.